අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක්. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අද පෙබරවාරි මාසේ 3 වෙනිදා. හෙට දිනය පෙබරවාරි මාසේ 4 වෙනිදා දිනය. පෙබරවාරි 4 පිළිබඳව කතා බහ කරනකොට 1948 පෙබරවාරි 4 නිදහස ලබාගත් දිනය නිදහස් උත්සවය හෙට දවසේ විචිත්‍රවත්ව පවත්වන්නට නියමිතව තිබෙනවා. අද දවසේ අපි නිදහස් උත්සවයේ වගේම විශේෂම මෙවර නිදහස් උත්සවයේ තේමාව වෙන්නේ අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් දේශයක්. නිදහස් දිනයට සමගාමීව විශේෂම දැන් පරිසරයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. අර කිසියම් සංවේදී කාරණාවක් වුණොත් පරිසරය සම්බන්ධයෙන් හඬ නගන පිරිසක් වැඩි අපි දකිනවා. සමාජයේ හිම ප්‍රවණතාවක් ඒ නිසාම මේ පිරිසටත් හෙට දවසේ අපි ආරාධනා කරනවා එකතු වෙන්න. සෑම අයෙක්ම එක් පැලයක් සිටුවීමේ හරිත ශ්‍රී ලංකා වැඩසටහන හෙට දවසින් ආරම්භ වෙනවා. ඒ පිළිබඳවත් අපි අද දවසේදී කතා කරන්න සූදානම්. මූලිකවම නිදහස් උත්සවය මේ සියල්ල හෙට දවසේ කොහොමද පැවැත්වෙන්නේ පිළිබඳව අද දවසේදී කතා කරන්න සූදානම්. අපි 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ලේකම්තුමන් NHM චිත්‍රානන්ද මහත්මයා සුබදැසනක් ඔබතුමන්ට. සුබදැසන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ලේකම්තුමන් සෝමරත්න විදානපතිරණ මහත්මයා සුබදැසනක් ඔබතුමන්ට. මේ දෙපළත් එක්ක අපි සූදානම් අද දවසේදී කතා කරන්න නිදහස් උත්සවයේ කොහොමද එහි සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ අතරදී මේ සෑම අයෙක්ම එක් පැලයක් සිටුවීමේ මේ හරිත ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැවැන්ති ඉලක්කයක් තියෙනවා. වසර 2025 වෙනකොට වනාවරණය 30% කරගන්න එක ටිකක් අභියෝගාත්මක කාරණයක්. හැබැයි ඒ ඉලක්කය ළඟා කරගන්න හෙට දවසෙන් ඒ කටයුතු ආරම්භ වෙනවා. අපි මේ සියල්ල පිළිබඳව කතා කරමු. ආරම්භයක් විදිහට අපි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන් NHM චිත්‍රානන්ද මහත්මයා දෙසට හැරෙනවා. කොහොමද දැන් සංවිධාන කටයුතු හෙට දවසේ නිදහස් උත්සවය පැවැත්වෙනවා අභිමානයෙන් යුතුව. අපි දැක්ක පහුගිය දින කිහිපෙම මේ සඳහා පෙරහුරු පැවැත්වෙනවා. කොහොමද මෙහි සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ? අපි මේ සමරන්නේ මේ 74 නිදහස් දිනය සතවර්ෂ ගණනාවක් අපි ජනසිතයක් තිබිලා අපි නිදහස ලබාගත් 1947 පෙබරවාරි 4 වෙනිදා. ඉතින් අද අපි මේක අභිමානවත් සමරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මොකද අපි විශේෂයෙන්ම මේ අභියෝග ජයගත්තු කියන තේමාව ගත්තේ අපි පහුගිය කාලෙම ලොකු අභියෝගකට මුහුණ දුන්නා. අවුරුදු දෙකක් දැවැන්ත අභියෝගය. ඒ දැවැන්ත අභියෝගය අපි දැන් යම් තරමකට ජයගෙන තියෙන්නේ. ඉතින් මේකේ මම ඉතුරුට ජය ගන්න අපිට බැරි කමක් නැහැ. හුඟක් රටවල් අපි දන්නවා හුඟක් කදරට වෙද්දී අපි දුප්පත් රටක් හැටියට අපි මේ කොවිඩ් උවදුරෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ මරණය මිනිස්සු බේරගත්තා. ඒ වගේම ඉන්නත්කරණය කරලා අපි ලොකු ජයග්‍රහණයක් ලබාගෙන මේ වෙනකොට ඒ අභියෝග ජය ගන්නමින් තියෙනවා. ඉතින් ඊළඟ අභියෝගය තමයි අපි ආර්ථික අභියෝග ජය ගන්න එක. ඉතින් මම හිතනවා මේ නිදහස් තේමාවත් එක්කලා අපි හිතුවේ මේ රටේ ජනතාව අවදි කරලා අර පසුගිය කඩාවැටීම මානසික වශයෙන් සහ කඩාවැටීම නැතව ඉවත් කරලා මිනිසුන්ට ප්‍රබෝධයෙන් මේ මුහුණ දෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න පුළුවන් මේ නිදහස් උත්සවයත් එක්කලා. ඒ නිසා අපි කටයුතු කරනවා මේ නිදහස් උත්සවය ඉතාමත්ම උත්කර්ෂවත් ලෙස සෞඛ්‍ය ආරක්ෂක මාර්ග විධාන අනුව සමරන්න. අර අපි දකිනවා මේ චිත්‍රානන්ද මහත්මයා දැන් හැම රටක්ම නිදහස් දිනේ නැත්නම් ජනරජ දිනේ සමරන්නේ රටේ අභිමානය කියපාන. දැන් අපේ රටේ දැන් අවුරුදු දෙකක කාල සීමාවක් ජනතාව දැඩි ලෙස පීඩා විඳින වසංගතයත් එක්ක ඒ අතර දැන් හෙට දවසින් අලුත් අනාගතයක ආරම්භයක් සනිටුහන් වෙන්නේ. මේ අනාගතයේ අපේ ඉදිරි දශකයක සැලසුම් මේ සියල්ල පිළිබඳව අපි විශ්වාස කරන ජනාධිපතිතුමන් හෙට දවසේදී එතුමන්ගේ කතාවේ නිදහස් දින කතාවේදී අවධාරණය කරයි. අතරදී කොයි ආකාරයෙන්ද මේ උත්සවයේ සංවිධාන කටයුතු දැන් මේ වෙනකොට කොයි වගේ තැනක තියෙන්නේ? අපි අපේ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, බුදු සාසන අමාත්‍යාංශය, කොළඹ නගර සභාව ආදී ආයතන සංවිධානය කරමින් අපි ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළවෙනි රැස්වීම තිබ්බා ආර්ථික මන්ත්‍රීයේදී. ඉතින් සාකච්ඡාවේදී අපිට තීරණය දුන්නා නිදහස් මන්දිරය පවත්වන්න කියලා මේක නිදහස් චතුරස්‍රයේ. එතකොට ඒක සංවිධානය කරේ ස්ථානය ගත්තා තෝරගත්තා. අර මේ ස්ථානය තෝරගෙන විශේෂත්වයක් තියෙනවා. අපි දැක්ක කාලයක් තිස්සේ සමහර වෙලාවට ගාලු මෝදර මේ තෝරා ගන්නවා නිදහස් උත්සව පවත්වන්න නැත්නම් නිදහස් චතුරස්‍රයේ තමයි බොහෝ අවස්ථාවල පැවැත්වුනේ. ඔව් මේක නිදහස් සහ නිදහස් ආන්දරය කියලා තියෙන තැන අපි තේමාව කරගත්තේ ඒ තැන තමයි අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ. නමුත් ජනතාවට මේක විචිත්‍රව දැක ගන්න හැටියට ගාලු මෝදර පැවැත්වුවා. අවුරුදු ගාණක් පැවැත්වුවා. වෙන බාහිර ස්ථානවල පිටත පැවැත්වුවා. නමුත් මේවට තීරණය කරා මේ ස්ථාන සුසී කියලා. ඉතින් අපි යනවා කටයුතු කරා. ඒ අනුව අපි දැන් මේකට ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළුව බඩපිරිස් 6500 සහභාගී වෙනවා ආචාර පෙළපාලියට. ඒ වගේම අපි අපේ ආවේනික සංස්කෘතික අංග දැක්වෙන සංස්කෘතික පෙරහැරක් තියෙනවා.
ළමයි 446ක් සහභාගී වෙන පෙළපාලියට. සියලුම 7000කට අසන්න සංඛ්‍යාවක් සහභාගී වෙනවා ආචාර පෙළපාලි සහ ඒ ගමන් මාර්ගයේ. එතකොට ඒක කටයුතු සියල්ලම දැන් සූදානම් කරලා තියෙන පෙර පුහුණුවීම් තියලා මේනකොට අද අවසාන පෙර පුහුණුවීම තාම පොඩ්ඩකින් තියෙනවා. එතකොට අපි ඒ කටයුතු සම්විධානය කරලා තියෙන්නේ. ඊළඟට ආරාධිතයන් හැටියට අපි 2500 පමණ ආරාධනා කරලා තියෙනවා. ඒ හැම කෙනාටම අපි කියලා තියෙනවා මේ සෞඛ්‍ය මාර්ග මුසයන් සහභාගී වෙන්න. එන්නත් කාඩයක් හැකිනම් අරගෙන කියලා තියෙනවා. අර ඔබතුමන් කියන කාරණා බොහොම වැදගත්. සෞඛ්‍ය මාර්ග උපදේශ අපි දැක දැන් මේ පුහුණුවීම් වලදී පවා යුද හමුදාපතිතුමන් ජෙනරාල් චවේන්ද්‍ර සිල්වා මහත්මයා කියපු කාරණාවක් තමයි අර ජෛව ආරක්ෂක බුබුලක් විදිහට අපි සේරම පුහුණුවීම් කටයුතු කරේ ඒ අය සේරම මේ විදිහට කටයුතු කරේ ඒ අය ගියේ නැහැ. අපේ ළමයි ටිකත් අපි ගත්තේ ළමයි ජාතිය ගියට 70 ළමයි 45කුයි. දේවා සතු කාලන ජයමංගල ගාතාවල ළමයි 15යි ගත්තේ ළමයි 60යි ගත්තේ. ඒ ළමයි 60ත් ඒ ආකාරයෙන්ම කටයුතු කර දිය බුබුලක් හැටියට. ඒ ළමින්ග ආරක්ෂාව තහවුරු කරා උපරිම වශයෙන්. ඒ නිසා ළමයිව තියාගන්නමයි කිසි පුහුණු කාලය තුල ඒ ළමයි ගත්තේ පුහුණු දෙකකට විතරයි. අනිත් අය අපි සාමාන්‍ය විදිහට කරා. ඒ නිසා අපි හිතනවා ඒ ආරක්ෂාව කරු කරා ඊට අමතරව මුළු පරිශ්‍රයම විශ්වවිද්‍යාලය කරා. එතකොට උෂ්ණත්වය පරීක්ෂා කරලා අතුළු කරගන්නේ ඒ සියලුම කටයුතු කරනවා අපි මාර්ගෝස අනුව. හොඳයි. තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඔබතුමත් එක්ක ඊට කලින් අපිත් එක්ක ඉන්නවා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශ නියෝජනය කරමින් එහි ලේකම්තුමන් සෝමරත්න විධානපතිරණ මහත්මයා. දැන් හෙට දවසේ බොහොම විශේෂ කටයුත්තක් අර දැන් නිදහස් උත්සවය වාර්ෂිකව පැවැත්වෙන අපි දන්නවා මේක ඉතාමත් බොහොම වැදගත් විචිත්‍රවත් අවස්ථාවක්. ඒ අතරදී ඊටත් වඩා වැදගත් තවත් කටයුත්තක් හෙට දවසේ සිද්ධ වෙනවා. ඒ තමයි මේ ජාතියට අපි දන්නවා දැන් ජනාධිපතිතුමන් පවා ජගත් සංවිධානයේ මේ ආයතන වලට සහතික වෙලා තියෙන කාරණාවක්. කලින් ඉඳපු ජනාධිපතිවරු පවා සහතික වෙච්ච දෙයක් වනාවරණය පිළිබඳව 30% ඉලක්කය සපුර ගන්න ඕනේ 2025 දී. මොකද්ද දැන් හෙට දවසින් ආරම්භ වෙන වැඩපිළිවෙල? හරිත ශ්‍රී ලංකා සෑම අයෙක්ම එක් පැලයක් සිටුවන මේ ජාතික වැඩසටහන හෙට ආරම්භ වෙනවා. ඔව් ඉතින් විශේෂයෙන්ම පළමුව ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ මේ ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් පවතින වනාන්තරය රැකගනිමින් තවදුරටත් වනාන්තර ඝනත්වය වැඩි කර ගැනීම සඳහා විශේෂ අරමුණු රාශියක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට හේතු වුණේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ලංකාව සපුරා ලිය යුතු කාරණා ඉතාමත්ම නිශ්චිතව ඒ තිරසර සංවර්ධන අරමුණු වල ඇතුළත් කරලා තියෙනවා. එහිදී පළවෙනියෙන්ම 2025 වර්ෂයේ වන විට 29.2%ක්ව පවතින වන ඝනත්වය 30% දක්වා වර්ධනය කර ගැනීම පළමු ඉලක්කයයි. ඒ සඳහා අපි පෞද්ගලික වසරේ සිට මේ සඳහා සූදානම් වීමක් වශයෙන් මූලික කටයුතු සංවිධානය කරා. මේ නිදහස් උත්සවයක් එක්ක අපි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් සමග ඒකබද්ධ වෙලා මෙතෙක්කල් මේ එක දෙපාර්තමේන්තුවකට නැත්නම් අමාත්‍යාංශයකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට සීමාව වෙලා තිබූ මේ වන ඝනත්වය වැඩි කර ගැනීම යන තේමාව අපි සමස්ත ජනතාවම ඒකරාශී කරලා සියලු දෙනාගේ ජන සහභාගීත්වයෙන් විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් අඛණ්ඩව ගෙන යන වැඩපිළිවෙලක් තමයි අපි ආරම්භ කරේ මේ වසරේ සිට. විශේෂයෙන්ම 2000 ලබන අවුරුද්දේ 2023 වර්ෂයේ අපිට 75 වන නිදහස් දියමන්ති ජුබිලිය සමරනවා. අපි ඒකත් තේමාවක් කරගෙන අභිමානවත් විදියට 75 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී අපි ඒකත් සමගාමී කරගෙන මේ 30% ඉලක්කය සපුරා ගන්නා ගමන් අතිගරු ජනාධිපතිතුමා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රතිඥා දීලා තියෙනවා 2030 වන විට වන ඝනත්වය 132 දක්වා වර්ධනය කරනවා කියන ප්‍රතිඥාව. ඒකටත් අනුගාමිතව අපි මේ වර්ෂයේ සිට 2030 වෙනකොට මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පාසල් දරුවන් සමස්ත ලංකාවාසීන් සහ විශේෂයෙන්ම රාජ්‍ය හා අනිකුත් පෞද්ගලිකංශයේ කාර්යාල වල සේවය නියුතු සියලු දෙනා මේ වැඩසටහනට ඒකාබද්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමක් තමයි අපි හෙට දිනින් ආරම්භ කරන්නේ. දැන් සෝමනාථ මහත්මයා මේ දැන් හෙට දවසින් ආරම්භ වෙන වර්ෂය තුල සාමාන්‍යයෙන් පැල කොච්චර විතර හිටවන්න බලාපොරොත්තු වෙනවද? අපි විශේෂ නමකුත් මේකට අපේ ගරු අමාත්‍යතුමා සී.බී. රත්නායක මහත්තුමා අපිට තේමාවක් වුණ හරිත ශ්‍රී ලංකා එක් පැලයක් යන තේමාව. මොකද
අපි හැම වෙලාවෙම විශ්වාස කරනවා මේ අනුන් කවුරු හරි ඉඳනවා නම් වෙනත් ආයතනයකට තමයි ඒ කාර්යභාරය අයිති අපිට අයිති නෑ කියලා. නමුත් අපි විශ්වාස කරන්නේ අපේ මුතුන් මිත්තන් විසින් ආරක්ෂා කරලා දෙන ලද මේ මහඟු පරිසර සම්පත ලෝකේ ඊ타ත්ම වටිනා වූ දිවයිනක් විදියට විවිධ ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික කලාපයක් තමයි අපිට තියෙන්නේ. ඒක ඊ타ත්ම විශිෂ්ටයි. ඒ සඳහා තමයි අපේ ලෝකේ විවිධ රටවල් වලින් සංචාරකයන් පැමිණිලා විශේෂයෙන්ම යාල, අබේ භූමිය, සිංහරාජය, නකල්ස්, විල්පත්තු ආදී ප්‍රදේශවල පැය කීපයක් ඇතුළත වනසතුන්ද ඒ වගේම ගහකොළද සතාසිව්පාව සියලු දෙනා ඊ타ත්ම ස්වාභාවිකව දැක ගැනීමේ පරිසර පද්ධතියක් තමයි ලංකාව මේ මාතෘ භූමිය සතු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක තමයි සංචාරක ව්‍යාපාරයට ඊ타ත්ම තෝතැන්නක් බවට පත් කරන්න පුළුවන්. විශාල ආදායම් මාර්ගයක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම අනාගත පරපුරට රැකලා දෙය යුතු සම්පත තමයි වන සම්පත. ඒ තුලින් තමයි මේ සංවර්ධනීය ප්‍රතිලාභ අපිට ලබා ගන්නවා වගේම මේ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරගැනීම තමයි අපිට මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙන්නේ. ඒකයි අතිගරු ජනතුමත් ගව අමාත්‍යතුමත් මේ පාරිසරික සමතුලිතතාවය සමග සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ තේමාවක් වැඩ තමයි හරිත ශ්‍රී ලංකා සෑම එක් පැලයක් යන තේමාව යටතේ මේ වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. සෝමරත්න මහත්තයා කියන කතාව බොහොම වැදගත්. හේතුව තමයි මේ දැන් ලෝකේ බොහෝ රටවල් තියෙනවා හරිත පැහැයක් දකින්නවත් නැති කොළ පාටක් පේන්නේ නැති උන් බොහොම ඇලුම් කරනවා ආස කරනවා මේ සංචාර කර්මාන්තේ දැන් සංචාරයට යන බොහෝ පිරිස් කියන කතාව මේ අපි අපේ තියෙන වටිනාකම් සම්පත් අපි තේරුම් ගන්න නැහැ කියන කාරණාව සමහර වෙලාවට තේරෙන ලෝකේ වනගනත්වයේ වනවැස් මතින් ගත්තත් අපේ රට ටිකක් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඒ ඉදිරියත් අභිබවල තවත් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙන 2025 වෙනකොට 30 ඉලක්කයක්. ඒ අතරේදී 32ක ඉලක්කයක් සපුරා ගන්න බලාපොරොත්තු වෙන 2030 වෙනකොට මේ තමයි ඉලක්කය. ඔය අතරේ අපිත් එක්ක ඉන්න ස්වදේශී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් මම අහන්න කැමතියි දැන් හෙට දවසේ නිදහස් උළෙල් නැත්නම් අපි මේ කතා කරන විචිත්‍රවත් පෙළපාලිය පැවැත්වෙනවා. ඒ පමණක් නෙවෙයි තවත් බොහෝ දේ තියෙනවා. නිදහස් උත්සවය වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන බොහෝ දේවල් තියෙනවා. මම හිතන්නේ ඊට කලින් අපි සූදානම් වෙලා බලන්න. හොඳයි. ඔබ නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අභිමානවත් වසර 74ක නිදහස මේ නිදහස පිළිබඳව කතා කරන්නේ නිදහස් උත්සවයේ නිදහස් උළෙල මේ පෙළපාලිය සහ ඒ හා බැඳුණු සමගාමී වැඩසටහන් සියල්ල පිළිබඳව කතා කරන්න සූදානම්. ඔබතුමාගේ අහන්න කැමති මේ NHM චිත්‍රානන්ද මහත්මයා දැන් නිදහස් උළෙලේ මේ විචිත්‍රවත්ම අංගය තමයි පෙළපාලිය. ඊට අමතරව තවත් බොහෝ දේවල් තියෙනවා. ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය පැවැත්වෙන මේ වැඩසටහන් කොහොමද සංවිධානය කරන්නේ? ඊයේ අපි සර්වරාත්‍රික ධර්මදේශනාව නිදහස් අතරේ පැවැත්තුවා. අද උදෑසන ගංගාරාමේදී හීල්දානය පැවැත්වෙනවා. ඊට අමතරව හෙට දවසේ උදේ 6:30ට අභයාරාමේ මේ පැවැත්වෙන ආගමික වතාවත් බෞද්ධ ආගමික වතාවත් ඊළඟට පල්ලිය හින්දු කෝලේ පැවැත්වෙන කදිරේෂන් කෝලේ කතෝලික ආගමික පැවැත්වෙන පොල්හෙන්ගොඩ හෘදය සේවාස්ථානයේත් ඉස්ලාම් ආගමික කටයුතු පැවැත්වෙන කොළඹපිටි මහා පල්ලිය මේ ස්ථානවල පැවැත්වෙන සියලු ආගමික වතාවත් පැවැත්වෙනවා. සෑම ආගමක්ම නියෝජනය කරමින් සෑම ජාතියක් නියෝජනය කරමින් පොදු නිදහස ලබා ගන්න හැම ජාතියක්ම හැම දෙයකම කටයුතු කරන ජාතියක ඉන්නවා ඉරෙන් ඉන්නවා. ඒ වගේම අපි මේ සැරේ සාමාන්‍යයෙන් කරන නිදහස් මන්දිරයේ තියෙන පිළිරුවට දේශනා මෙතන පිළිරුවට පහර දැක්වීම මෙවර අපි තීරණයක් දුන්න අරුවගමැතිතුමා ඒ සාකච්ඡාවේදී ඒ විතරක් නෙමෙයි තවත් පිරුවන් ගොඩාක් ඉන්නවා. ඒ විරුවන්ට සමරන්න ඕන කියන එක තීරණයක් ගත්තා. ඒ අනුව අපි දන්නවා ඔබ දන්නවා ජනාධිපති ලේකම්කාරය ඉදිරිපිට තියෙනවා ඒ පිළිරු 8ක් විතර. ඒ සියලුම පිළිරු වලට අපි ඒ අවස්ථාවේ සමගාමීව උපහාර දක්වනවා. පුෂ්පහාර දක්වනවා. දක්වලා ගෞරව කරනවා. මොකද විදාස් දාගත්තේ ඊටාම අමාරු නිදහසක් අපි ගත්තේ උදා කරගත්තේ අපි නිදහසේ අර්ථය අනාගත දරුවන්ට කියලා දෙන්න ඕන. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අභිමාන සම්බන්ධ ගාම අනාගත පරපුරට මේකේ වටිනාකම කියලා දෙන්න. දරුවන්ට අපේ දරුවන්ට. වුණොත් ඒක අවබෝධ කරගන්න යුතුයි. අතරේ චිත්‍රානන්ද මහත්මයා මේ දැන් ප්‍රබල ලෙස නැගෙන චෝදනාවක් අපි දැක්ක පහුගිය දවස්වල විපක්ෂයේ සහ විවිධ ඇතැම් කණ්ඩායම් කියන කාරණාවක් තමයි නිදහස් උත්සවයක් පවත්වන්න ඕනේද පැවැත්විය යුතුද මේක වියදමක් රටට දැන් මේ අභියෝගයකට මුහුණ දෙන කාල සීමාවක් අපි දන්නා කොරෝනා වසංගතය වෙනුවෙන් අති දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් වුණා. ඒ අතරදී නිදහස් උත්සවයක් පවත්වන්න ඕනේද කියන කාරණාවත් සමාජයේ ඇතැම් පිරිස් කියන මොකක්ද ඔබතුමාගේ අදහස? දැන්
රටකට නිදහස් උත්සවයක් පවත්වන එක වැදගත්කම මොකක්ද වැදගත්කම? මගේ අදහස නම් ඇත්ත වශයෙන්ම නිදහස කියන එක අපිට නිකන් දුණු දෙයක් නෙමෙයි. අපේ මුතුන් මිත්‍ර අතීත වීරවරියෝ මේ රටේ දුර්භික්ෂ විනාශකාරී තත්ත්වයන් තිබිලා විශාල විනාශයන් කරා අපිට ලක් වුණා. අපේ ගේදොර ඉඩකඩ මිනිස් ජීවිත ඒ වගේම අපිට තිබිච්ච වාරිමාර්ග පද්ධති වැව් එළදොල සියල්ල විනාශ කරා. මේ විනාශ කළා තමයි රටවිතවාදීන් මේ රට අල්ලගත්තේ. අල්ලගත්තෙන් පහෙත් කරේ. ඉතින් ඒ නිසා අපි ඒවා ජයගෙන මෙතෙන්ට ආපු නිසා නිදහසේ අර්ථයක් ලොකු අර්ථයක් තියෙනවා. ඉතින් අර්ථාන්විත නිදහස අපි සැමරීම අපේ වගකීමක්. ඊට වඩා වගකීමක් වෙන අපේ ගතු නිදහස කොහොමද ගත්තේ කියන එක අපේ අනාගත පරව දැනගන්න ඕන. ඉතින් මේ වගේ උත්සවයක් තිබ්බොත් තමයි යාට දැනගන්න ලැබෙන්නේ. ඊළඟට මේ මෑත අවුරුදු 30ක යුද්ධය අවසන් කර අපේ රණවිරුව. ඉතින් මේ යුද්ධ හමුදා රණවිරුවන්ට මේක අපිට කඩත් අවතන් ටිකක් කල යනකොට. නමුත් මේක මතක් කර දිය යුතුයි. අපි කොච්චර කැපීමක් කළද මේ රට බේරගත්තේ. අපිට අබේ දාන්න දුන්නේ කවුද? අපේ රණවිරුව. ඒ නිසා අපි සිහිපත් කළ යුතුයි. ඒ සිහිපත් කිරීමේ තේමාවක් මේ හැමදාම සිද්ධ වෙනවා නම් මම හිතන්නේ මේක වර්තමානයේ යථාවත් වෙනවා. සහ මේ මෙවර නිදහස් සුළුලි මේ පෙළපාලිය බොහොම විශේෂයි. යුද හමුදාව මේ රටදීම නිෂ්පාදනය කරපු ඔවුන්ගේ නවීනතම මේ යුද ටැංකි යුද රථ මේ සියල්ල ප්‍රදර්ශනය කරන්න සූදානම් ඉන්න වගේ පහුගිය දවස්වල අපි ඇහුවා සහ දැක්කා. යුද හමුදාව, නායක හමුදාව, ගුවන් හමුදාව තුනම ඒ තමන්ගේ යුද්ධයේදී භාවිතා කරපු අවිත් ඒ වගේම මෙරට නිෂ්පාදනය කරා දැන් හැමදේම බෝට් යාත්‍රා නිෂ්පාදනය කරලා තියෙනවා. අවි නිෂ්පාදනය කරලා තියෙනවා. යාත්‍රා වාහන නිෂ්පාදනය කරලා තියෙනවා. අරගෙන ඒ සියල්ලක්ම අපේ නිෂ්පාදන තියෙනවා. ඒ අපි ප්‍රදර්ශනය කරනවා. වාහන ගණනාවක් තියෙනවා. ඊට අමතරව ගුවන් හමුදාවෙන් ඒ යානා කීපයක් උඩ ප්‍රයාස කරන අවස්ථාවේ දැන් චිත්‍රානන්ද මහත්මයා මේ බොහොම සංවේදී කාරණාවක් අපි දන්නවා. දැන් අද දවසෙන් පුංචි දරුවන්ගේ පාසල් නිවාඩු ලබා දෙනවා. මාසික කාලයක් 7 වෙනිදා ඉඳන් නිවාඩු හිමි වෙනවා. ඔය අතරදී නිදහස් උත්සවයටත් දරුවෝ සහභාගී වෙනවා. අර ඔබතුමන් කතා කරපු සෞඛ්‍ය ආරක්ෂිත බව කොහොමද මේ දේ රැක ගන්න කටයුතු කළේ? පෙර පුහුණු වීමවලදී ඒ අවස්ථාවලදී කොයි ආකාරයෙන්ද කටයුතු කළේ? අපි ළමයි ටික ගත්තේ ඇත්තටම අත්‍යවශ්‍ය අංගෙට විතරයි ගත්තේ දරුවෝ. ඒක ජාතිය ගිය කියන්නයි අර ජයමංගල කතා කියන්න විතරයි. ළමයි 60යි. අපි පෙළපාල් සඳහා සහභාගී ගත්තේ නැහැ ළමයි. සංස්කෘතික කණ්ඩායම් වලින් ගත්තේ සංස්කෘතික මේ ආයතන වලින් ගත්ත ඒ ළමයි. ඊට අමතරව තව ආයතන ගත්ත ඉස්කෝලේ යන ළමයි නෙමෙයි. ඉතින් ඒ අය සහභාගී වෙනවා. නමුත් අපි පාසල් දරුවෝ ඒකට දාගත්තේ නැහැ. මේ අනතුරු අභිමුඛයි. ඒ අනතුරු දානවද නැති ඉන්න. හොඳයි. ඒ අතරදී දැන් හෙට දවසේ ආරම්භ වෙන හරිත ශ්‍රී ලංකා සෑම අයෙක්ම පෙළයක් සිටුවීමේ මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි හෙට දවසේ පටන්. කොහොමද මේ කටයුතු එකවර දිවයිනේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක වෙනවද? කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? විශේෂයෙන්ම මේ පිළිබඳව අපිත් එක්ක ඉන්නවා කතා කරන්න වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමන් සෝමරත්න විධානපතිතුමා මහත්මයා. සෝමරත්න මහත්මයා කොහොමද මොකද්ද සැලසුම් කරලා තියෙන්නේ? කොයි විදිහටද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඇත්තටම අපේ මේ රාජ්‍ය පරිපාලන පද්ධතිය උඩ සිට පහළට ග්‍රාමීය මට්ටමට දක්වා සෑම අවශ්‍යතාවයක්ම ඉෂ්ට කරලා දෙන ඊටාත්ම ස්ථිරසාර පද්ධතියක් අපිට තියෙනවා. ඔබට මතකයි පෞද්ගලික කොරෝනා කාලේ පටන් ගත්ත වෙලාවේ ජනතාවට මාස 3ක් එක දිගටම රට වහලා තිබ්බ වෙලාවේ මේ ප්‍රාදේශීය පරිපාලනය තමයි ජනතාවට අවශ්‍ය මේ කැම ටික බෙහෙත් ඒවා ගෙවල් දොරකොඩකටම ගෙන දීලා ඒ වැඩ පිළිවෙල සංවිධානය. ඉතින් ඕනම වැඩසටහනක් අපිට රාජ්‍ය පරිපාලන මේ පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම පහසුයි. ජනතාවගේ ගෙදරට එලිපත්තට මේ රජයේ ප්‍රතිපත්තිය ගෙන යාමේ යාන්ත්‍රණය ඒකයි. එම නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපේ මේ විශේෂ භාර රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ සියලුම දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ගාම නිලධාරී මහත්වරු, සමුද්‍රි සංවර්ධන නිලධාරී මහත්වරු, ආර්ථික නිලධාරී සංවර්ධන නිලධාරී මහත්වරු. ඒගොල්ලෝ තමයි මේ ගම් මට්ටමේ, ගාමීය දිස්ත්‍රික් මට්ටමට, ප්‍රාදේශීය මට්ටමට, ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්. අපි මේ සමස්තයම සංවිධානය කරලා අපි අපේ ගරු අමාත්‍ය සී.බී. රත්නායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මූලික සාකච්ඡාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහි යටතේ අපි Zoom සාක්ෂණ ඔස්සේ 30000කට ආසන්න පිරිසක් එකවර ආමන්ත්‍රණය කළා මේ වැඩසටහන හඳුන්වලා දුන්නා. එතකොට ඔවුන් දන්නවා මේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛනය අනුව මේ අපේ වැඩසටහන් 9ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 9 ක්‍රියාත්මක කිරීමේදී ඒ තම තමන්ගේ වපසරිය රාජකාරිය
ඔවුන්ගේ ඉටු කළ යුතු යුතුයකම මොනවද කියන අපි තාමත්ම නිවැරදිව සඳහන් කරලා තියෙනවා. ඒ මනට අපි තාමත්ම ලේසි මේ වැඩසටහන පාසල් දරුවාගේ සිට ගාමල්ධාරීන පහළම ගොවියාගේ සිට රාජ්‍ය සේවකයාගේ සිට පෞද්ගලික අංශයේ සේවකයා ආගමික නායකයන්ගේ සේවය මේ සෑම ශේෂ්ත්‍රයකම සහභාගීත්වය ලබා ගැනීමට අරමුණු කර තමයි මේ වැඩසටහන අපි සංවිධානය කළේ. මේ වැඩසටහනේ අංග 9ක් අපි හඳුනගෙන තියෙනවා. ඒ 9 තුල මම ওই කතා කරපු සියලු දෙනාම සම්බන්ධ කර ගැනීමේ රාජ්‍ය ආන්ත්‍රණය සහ පෞද්ගලික අංශයේ මේ උදව්ව සහ ආගමික සහජීවනයේ යන සියල්ලම ඇතුළත් කරපු වැඩසටහන තමයි හරිත ශ්‍රී ලංකා 111 පැලයක් කියන මාතෘකාව යටතේ අපි ගොනු කරලා තියෙනවා. දැන් හෙට දවසේදී මේක දෙවෙනි පුරාම ක්‍රියාත්මකයි. දෙවෙනි තුලම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි මේ ප්‍රධාන වැඩසටහන් මම විනාඩියක් දෙන්න මට වැඩසටහන් ටික පැහැදිලි කරන්න. එකක් තමයි අපි මේ වන ගම්මාන 200ක් ආරම්භ කරනවා. ඔබ දන්නවා වන ගම්මාන කියන්නේ අපේ සංරක්ෂිත වනාන්තර සහ රක්ෂිත වනාන්තර සහ අපි ජල පෝෂක වනාන්තර වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේවා ඊටාත්ම වැදගත් ඒවා. අපිට මේ වාරි පද්ධතිය රඳා පවතින්නේ මේ වනාන්තර පද්ධතිය තියෙන නිසා. අපි මේ සියලුම සංවර්ධන කටයුතු වලට මූලික වෙන්නේ අර මධ්‍ය කඳුකරකින් එන ගලා බස්නා වූ ගංගා ටිකේ පෝෂණයෙන් තමයි අපි පහළ කට්ටිය විශේෂයෙන්ම අපිට ජල ජීවිත වෙනුවට අවශ්‍ය ප්‍රධානම සාධකයේ ජලය උෂ්ම ගැනීමට අවශ්‍ය පරිසරය ඔක්සිජන් වායු සපයන්නේ මේ ගහකොළ ඉඳා. සහ මේ දිනවල වැඩිම කතා බහට ලක් වෙන ජල විදුලිය. ජල විදුලිය. ඒකත් දැන් අපිට අඩු හින්දා ඒ වැස්ස ප්‍රමාණය අඩු හින්දා ජලාශ සිඳීගෙන යන අවස්ථාවක්. එම නිසා මේ පද්ධතිය තුළ මේ වනගහනය අඩු වෙන හේතුනේ මේ සංවර්ධනයත් එක්ක ජනතාව නැත්නම් ජනගහනයේ වර්ධනයක් එක්ක ක්‍රමයෙන් මේ වනයට ආසන්නව ජීවත් වෙන ජනතාව උන්ගේ අවශ්‍යතා සඳහා වනයට ඇතුල් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක එක පැත්තකින් අපිට වැරදි කියලා කියන්න පුළුවන් දකින්න කට්ටියට. නමුත් උන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගන්න තමයි ඒ වනයට ඇතුල් වෙලා උන්ගේ වනයේ ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපිට උපදෙස් ලැබුණා ගරු අතිගරු ජනාධිපතිතුමත් ගරු අමාත්‍යතුමත් අපිට උපදෙස් දුන්නේ මේ සංරක්ෂිත රක්ෂිත සහ ජලපෝෂක ප්‍රදේශවල ඉන්න ගැමි ජනතාවගේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් මේ හතුරු වන ප්‍රතිපත්තියක් නෙමෙයි ජනතා මිතුරු ගමත් එක්ක රැඳුණු ඔවුන්ගේ ආර්ථිකයත් එක්ක රැඳුණු වර්ධනය වන වන වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තමයි මේ වන ගම්මාන. අපි දැක්කර මේ ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී මේ ජනතාවගෙන් ලැබුණු ලොකු ප්‍රතිචාරවල තිබ්බේ මේ විශේෂම වනජීවීකේ නිලධාරීන් අපිට වනාන්තරයට ඇතුල් වෙන දෙන්නේ අපි කාලයක් තිස්සේ මේ කිතුල් රා නිෂ්පාදනය කළා කිතුල් හකුරු නිෂ්පාදනය කළා පැණි ගන්න මේ දේවල් කළා. හැබැයි දැන් අපිට අවස්ථාව නැත්තේ. ඒ දළු නෙලන්න කැලේට ගියාමත් අර සිරගත කරන්න කටයුතු කළා කියලා අපි චෝදනාවක් තිබ්බා. මම හිතන්නේ මේ හින්දා තමයි මේ විසඳුම අපි ගත්තෙත් ඒකට විසඳුමක් වශයෙන් තමයි. අපි හැම වෙලාවෙම හතුරු විදියට සලකන්නේ නැතුව මේ ජනතාව මිතුරු කරගෙන මේක අවබෝධ කරගන්න. ඔබ කිව්වා හරි. අපි දැන් මේ වන වැඩසටහන මෙතෙක් කල් අපි තියෙන වනයේටම ආවෙනකු ගහකොළ සිටවීම. අපි මේකේ තේමාව යටතේ මේ වනයේටම ආවෙනකු ගහ සිටවන සමගම ආහාරමය පළතුරුමය වර්ග සිටවීම. ඒ තුලින් අපි අපේක්ෂා කරන ක්‍රම දෙකක්. එකක් ඔබ දන්නවා මේ කුෂිකාර්මාන්තයට විශාල වශයෙන් හානි කරනවා රීලවා වඳුරා මේ ඒ වගේම මොනරු ආදී සතුන් වගා හානි සිද්ධ වෙනවා. 30ක් පමණ අස්වනු විනාශ කරනවා කියලා දැනට කුෂිකාර්මාන්ත ශේෂ්ත්‍රයේ කට්ටිය කියනවා. ඇයි ඔවුන් එන්නේ ගමට වදින්නේ? ඔවුන්ට අර වනයේ ඇතුලේ ඔවුන්ට අවශ්‍ය ආහාර සොයාගන්න බැරි නිසා. දැන් අපි මේ වැඩපිළිවෙලේ උපාය මාර්ගයක් තමයි පළතුරු වර්ග කෝස් මේ දෙල් අඹ මේ කජු රම්බුටාන් ඒ වගේම මැංගුස් ඒ වගේ දිගු කාලීනව පැවතින ගස් සිටවනවා. එතකොට ජනතාවට යන්නේ ඒ ඇතුලේ අපි ඒවා හිටුවට පස්සේ ජනතාවට ගහ කපන්න විනාශ කරන්න නෙවෙයි අර ඵල නෙලා ගන්න ගහේ ඵල නෙලා ගන්න තව අවුරුදු 4කින් 5කින් මේක ඵල දරනකොට ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධිනවා. ඔවුන් කිසි විටක පෙළඹෙන්නේ නැහැ ඊට පස්සේ අර ගස් කොළන් විනාශ කරන්න. අනිවාර්යෙන් අර දවස් සහ මේ අනිකුත් අවශ්‍යතා සඳහා ගස් කැපීම තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒක විශේෂයෙන්ම අර බවුන්ඩරි නැත්නම් අර කොරිඩෝවේ
අපි උත්සාහ කරනවා ඒ කොරිඩෝවේ තමන්ගේ ගෙවත්තත් ගමත් අයිති වෙන්න ඉඩමත් අයිති වෙන්න කොරිඩෝවක් හදන්න. ඒකේ විශේෂයෙන් පුවක් මේ මොනවාද කිතුල් ඒ වගේම අඹ කොස් ඒවා එක වැටියක් දාගන්න. ඔබ දන්නවා පුවක් ගස් 500ක් එක වත්තක ඉඳගත්තොත් පුවක් වෙන. එතකොට අර බවුන්ඩරියත් ආරක්ෂා වෙනවා. උන්ට ආදායමකුත් ලැබෙනවා. උන්ට අර කැලේට යාමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි මෙන්න මේ සංකල්පයෙන් තමයි වන මිතුරු ගම්මාන සංකල්පය ඇති කළා ඒ බවුන්ඩරිස් ටික ආරක්ෂා කරන ගමන්ම අර ජීවනෝපාය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් විදිහටත් මේ වැඩසටහන පළවෙනි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හොඳ අපිට මොහොතක් දෙන්න අපි තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. අභිමානවත් නිදහස දිනාගෙන හෙටට වසර 74ක්. ඒ වෙනුවෙන් විශේෂ උත්සව පැවැත්වෙනවා. රට පුරාම පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අධිකරු ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ අතරදී හෙට දවසේ ක්‍රියාත්මක වෙනවා හරිත ශ්‍රී ලංකා සෑමයික් එක් පැලයක් සිටුවීමේ ජාතික වැඩසටහන. මේ දේ පිළිබඳව මේ ක්‍රියාවලිය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා එන්.එච්.එම්. චිත්‍රානන්ද මහත්මයා. එතුමන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමන්. චිත්‍රානන්ද මහත්මයා මේ දැන් කාලයක් තිස්සේ අපි දැක්ක නිදහස් උත්සව මේ නිදහස් ආචාර පෙළපාලි නරඹන්න බොහෝ පිරිසක් පැමිණියා. ගාලු මූදුර පිටේ පැවැත්වෙන කාලේ ගාලු මූදුර පිටේට පැමිණියා. ඒ මග දෙපස රැස් සිටි ජනතාව නිදහස් උත්සවයේ දැක බලාගත්තා. මෙවර අවස්ථාව හිමි වෙනවද? දැන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙන කාල සීමාවක් ජනතාවට අවස්ථාව තියෙනවා නිදහස් උත්සවය බලන්න ඉන්න. දාසියම ජනතාවට මේ වෙලාවේ නිදහස් උත්සවයේ භූමියට පැමිණලා නරඹන අවස්ථාවක් නැහැ. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අපි එක ඉරදු කරේ අවස්ථාව යොත් කරේ නැහැ. නමුත් ඒ අයට සමහර ස්ථානවල ඉඳලා නරඹන්න පුළුවන්. ඒ අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාරේ ඉඳන් බලන් නරඹන්න පුළුවන්. ඒ ඊට අමතරව ඉතින් මේ අපි මේක බලාගේ විකාශනය ඔස්සේ සජීවී විකාශනය කරනවා. ඒ ඕන තැනක ඉඳලා නිදහසෙන් නරඹන්න පුළුවන්. සෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කරනවා සජීව ලෙස නරඹන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කතා කරපු දේ ඇතුළත විශේෂම දැන් මේ ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය අනිකුත් මේ විශේෂයෙන්ම ජාතික ශිෂ්‍ය බට බලකාය මේ සියලු දෙනා සහභාගී වෙනවා ආචාර පෙරපාලි සඳහා. මේ කොහොමද සම්බන්ධීකරණය කරගත්තේ? දැන් ඔබතුමන්ලා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විදිහට හැම අවුරුද්දකම මේ සඳහා පෙළ ගැහිලා ඉන්නවනේ. දැන් මෙවර අසීරුන් නැද්ද කොරෝනා වසංගතය හමුවේ මේ සම්බන්ධීකරණය කරගන්න? මේ සම්බන්ධීකරණය කරේ අපි පළවෙනි රැස්වීම පස්සේ ඊළඟ රැස්වීම පහක් හයක් තියලා මේක ප්‍රගතිය බලලා නිතරම කතා කරා. විශේෂ ආරක්ෂක අංශය එක්කලා සියල්ලම සංවිධානය කරන්න උදව් වුණා ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදා පොලිසිය. ඒ නිසා විශේෂ වැඩ පිළිවෙලක ආරක්ෂක පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිතුමා වසනාහිර පළාතේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ සියලුම කටයුතු සමාජීකරණය කරලා උදව් කරා. මම හිතන්නේ ඒ අය තමන්ගේ ආචාර පෙළපාලිය ඉතාමත් හොඳින් කරන්න ත්‍රිවිධ හමුදාපතිතුමා නායක හමුදාපතිතුමා ගුවන් හමුදාපතිතුමා සියලු දෙනාම එකතු වුණා. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරා. ඒත් එක්කලා සාකච්ඡා කළා සංවිධානය කරා. අපි මේක සාමාන්‍යයෙන් විධිවත් උත්සවයක් නිසා ඉතර අපහසුයක් නැහැ. අපිට අංග ටික විතරයි එකතු කරගන්න තියෙන්නේ. එතකොට මේ අමාත්‍යාංශයක් විදිහට වාර්ෂිකව සංවිධානය කරන උත්සවයක් කිසියම් හැඩගැස්මක් ඇති අමාත්‍යාංශය තුල. ඉතින් විශේෂ අංග තියෙන තේමාව ගත්තම තේමාවට ගැලපෙන විදිහට සංස්කෘතික අංග ඇතුළත් කරන එකයි ඒ ළමයිට පුහුණු කරන එකයි තමයි තියෙන්නේ. අපිට ආචාර්ය බණ්ඩාර මහත්මයා ඒ පුහුණු කටයුතු කරලා දුන්නා. අනිත් සියලු දේවල් හමුදාපතිවරු කළා දුන්නා. ඊළඟට ශිෂ්‍ය බට බලකායෙත් ශිෂ්‍ය සංඛ්‍යාව සහභාගී වෙන එකට ඒකට සහභාගී වෙන ශිෂ්‍ය 259ක්. ළමයි ඉතින් මොකද දරුවන්ට අවස්ථාවක් දුන්නා. ඒ අතරේ මොකද ඒ අය තමයි ඉදිරියේදී හමුදාවට ඒවට යන්නේ ඊළඟට මේ රටට ඒ අය තමයි දායකත්වය දෙන්නේ. අනාගත විරෝධාර සෙබළු වෙන්නේ. හොඳයි. ඔය අතරේ අපි සෝමරත්න මහත්තයාත් එක්ක කතා කරමු. සෝමරත්න මහත්මයා මේ දැන් ඔබතුමන් සඳහන් කළ අංග 9ක් තියෙනවා. අපි එක් අංගයක් පැහැදිලි කළා. අපි අනිකුත් කාරණා පිළිබඳව පැහැදිලි කරමු. කොයි ආකාරයෙන්ද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? අපි දෙවෙනි වැඩසටහන විදිහට අපි ඔබ දන්නවා නැජිත් අපිට මේ දරුවෝ යම්කිසි දෙයකට පොළඹවන්න පුහුරු කරන්න හරි ලේසි වැඩිහිටියන්ට වඩා. එම නිසා අපි අපේක්ෂා කරනවා මේ පාසල් දරුවන්ගෙන් මේ වැඩසටහන ආරම්භයක් ලබා ගන්න. අපි දැනට ලංකාවේ පාසල් අධ්‍යාපනය දරන ලබන දරුවෝ ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වර්ෂයකට ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවක් පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා.
අපි මේ සැරේ අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් ගරු අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කළා අපි ඇමතුමා අපි උපදෙස් දුන්නා මේ පළවෙනි වසරට ඇතුළත් වෙන සෑම ළමෙක්ම පළවෙනි දවසේ පැලයක් අරන් යන තමන්ගේ පාසලට. දැන් ඕක කීපු ගමන්ම අනිත් පැත්තට හිතන අපේ මේ මොනවාද සිතුවිලි ධාරාවේ තියෙන ඉඩ තියෙනවද කියන ප්‍රශ්නේ. අපි කියන්නේ එදාට ඉස්කෝලෙම ඉඳන්න කියලා. ඉස්කෝලේ ඉඳ තියෙනවා නම් ඉස්කෝලේ ඉඳන්න. තමන්ගේ ඉස්කෝලේ ඉඳ බැන්න තමන් ගෙවත් ඉඳන්න. ගමන්ගේ ගෙවත් බැන්න නම් තමන් දහම් පාසල් යන දහම් පාසලේ විහාරස්ථානයේ ආගමික මධ්‍යස්ථානයේ ඉඳන්න පැලයක්. එසේත් බැරි නම් තමන්ගේ ආසන්නයේ තියෙන ගෙවත් මේ නිවසේ ඉදිරිපිට තියෙන මහා මාර්ගයේ ඒ පැලේ සිටවන්න. එතකොට අපි ඉස්කෝලේ හිටවනවා කියලා අපි තීන්දුව කරොත් අපි විශාල ඉස්කෝල සංඛ්‍යාව විශාල වපසරියක් තියෙන පාසල් තියෙනවා. අපි නිසා මේ පළවෙනි වසරේ යන දරුවා ආරම්භක දවසේ පැලයක් හිටෙව්වොත් ෆොටෝ එකක් ගත්තොත් අලුත් තාක්ෂණෙත් එක්ක උදේට අම්මාත් එක්ක යන්නේ තාත්තත් එක්ක යන්නේ වතුර බෝතලයක් ගෙනලා වතුර දාන්න පුළුවන්. හවසට අනිවාර්යයෙන්ම වසරක් යනකම් මේ දරුවා උදේ හවස එක්කරන් යන්න දෙසරයක් දෙමව්පු යනවා. හවසටත් වතුර බෝතලයක් ඒ පැලේට දාලා දරුවට හුරු කළා දරුවගේ අතින් දාලා ඒ යම්කිසි මානසිකව වර්ධනය කරාට පස්සේ අවුරුද්දක් පුරුදු වෙනවා මේ ගහ හදන්න දරුවා. ඒ වගේම දරුවගේ අධ්‍යාපනයත් එක්ක මේ ගහ වැඩෙන අනුව ඔහුට යම්කිසි තෘප්තිමත් බවක් පරිසර හිතකාමී බවක් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳ මේ ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගෙන් ලැබෙන ආශ්‍රමයේ ඉගැන්වීම් ආදර්ශය ඊටමත් වටිනා ජීවිත. මේ ආකාරයෙන් සමාජයට වැඩදායි පුරවැසියෙක් බිහි වෙනකොට මේ කුඩා කාලේ ලැබෙන අත්දැකීම් බොහොම වැදගත්. සම්භාරයි. එතකොට අපි උදාහරණයක් වශයෙන් මේ ලක්ෂ 40ම අපි හිතුවොත් Tamanගේ උපන් දිනේට පැල 40 ලක්ෂයක් හිටෙව්වොත්. එතකොට 43 ලක්ෂයක් අපිට මේ අවුරුද්ද ඇතුළත සිටව ගන්න මේ සෑම කෙනෙකුට උපන් දිනයක් එනවා. දරුවන්ට අපි කියන උපන් දිනේට ටැග් එකට පැලයක් දෙන්න. අපි දැන් ඒ වගේ නිර්මාණ කරලා තියෙන රාජ්‍ය දේව සංස්ථාවත් එක්ක තිලින කරන්න හොඳ භාජනයක් ප්ලාස්ටික් කරලා ඒකේ සුබ උපන් දිනයක් කියන දිනේ දාලා ඒකට ඒක ඇතුළට පැලේ ඇතුළත් කරලා ටැග් විදියට දුන්නට පස්සේ භාජනයේ තියා ගන්නවා තමන්ගේ සිහිවටන විදියට පැලේ ඉඳනවා. එතකොට මේ වගේ අවුරුදු 10ක් යනකොට මේ උපන් දින මේ දැනට ඉඳින ලක්ෂ 40 10න් වැඩි කරන් කොච්චරක් පැල ප්‍රමාණයක් අපිට ලැබෙනවද හැම අවුරුද්දෙම උපන් දින මේ විදිහට සමරනකොට කොච්චර පැල ප්‍රමාණයක් අපිට රෝපණය කරගන්න පුළුවන් වෙනවද අලුත් සංස්කෘතියක් ඇති වෙනවා Tamanට පරිසර හිතකාමී දරුවෙක් ඇති වෙනවා අපිට හොඳ ආස්වාස ප්‍රාස කරන්න පුළුවන් වාතාශ්‍රයක් මේ තුලින් ලැබෙනවා තෘප්තිමත් ලැබෙනවා අපි ඒ වැඩසටහන තමයි දෙවෙනි වැඩසටහන මේ පාසල් වල සිටවන. අපි ඒ සඳහා අනාගතයේදී මේ පාසල් දරුවන්ට කාබන් ක්‍රෙඩිට් හරහා අපි ලෝක වැඩසටහනක් තියෙනවා තිර කිරීමේ වැඩසටහන. ඔවුන්ට යම්කිසි මූල්‍ය ප්‍රතිලාභයක් පොතකට මේ පැලේ වර්ධනය වීම අනුව ඔවුන්ට අවස්ථා දෙකකදී අපි මූල්‍ය ආධාරයක් ලබා දෙන අපේක්ෂා කරනවා. ඒ ගස් වැඩිම ගණනය කළා. ඒ ගණනය අවුරුදු 10කින් පස්සේ ගණනය කරාට පස්සේ අපිට කාබන් තිර කිරීමේ ජාත්‍යන්තර අනුමෝදලෙන් අපිට ඩොලර්ස් ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපේ ඒකායන අපේක්ෂාව මේ නවීන තාක්ෂණය උදේ ගණනය කිරීම තුළ අපි කොච්චර කාබන් ප්‍රමාණයක් ගස් හිටෙව්වද ඒ තුලින් අපිට කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තිර කරන්න පුළුවන්ද කියන සාධකේ අපිට මේ තුලින් ලබා ගන්න පුළුවන්. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි බොහොම ඉක්මනටම අනිකුත් කාරණා පිළිබඳව කතා කරමු ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඒ වගේම වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමන් මේ දෙපළෙක් අපි කතා කරමින් ඉන්නේ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමන් සෝමරත්න විධානපතිරණ මහත්මයා අපි බොහොම කෙටියෙන් පැහැදිලි කරමු අනිකුත් වැඩසටහන් පිළිබඳව පරිසරය සුරකින්න මේ හැම දෙයක්ම ක්‍රියාත්මක අපි මේ දවස්වල ඉතාමත් වැදගත් වෙන කාරණයක් තමයි අපිට දේශීය ඖෂධ අපි දන්නවා පෞගිය අවුරුදු දෙක ඇතුළත අපි දේශීය ඖෂධ වලට කොච්චර නමුලවන්ට මේ වසංගතයෙන් බේරීම සඳහා අපි නිසා දේශීය ඖෂධ වර්ධනය කිරීම සඳහා දේශීය පැල රෝපණය කිරීම සඳහා වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ආගමික ස්ථානවල සියලුම ආගමික ස්ථානවල විහාරස්ථානවල විශාල ඉඩම් තියෙනවා. පල්ලිවල කෝවිල්වල අපි එහෙමදා මේ ආගමික නායකයන්ට ආරාධනා කරනවා තමන්ගේ
ඉඩම් වල වගා කරන්න මේවට රජයෙන් ආධාර දෙනවා. අපි මේ චක්‍රලේඛනයේ මේ සියල්ලම සඳහන් කරලා තියෙනවා කොහොමද ආධාර ගන්නෙ, එස්ටිමේට් හදන්නේ කොහොමද, අපේ ප්‍රාදේශීය ලේකම්වරු B2 නිලධාරීන් ඒ සඳහා සහයෝගය දෙයි. ඒ නිසා අපි ආගමික නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ විහාරස්ථානයේ ආගමික මධ්‍යස්ථානයේ තියෙන ඉඩ ප්‍රමාණය වල මේ පළතුරු වර්ග හෝ ආහාර මේෂාක සහ අනිකුත් විසිතුරු පැල සිටුවීම සඳහා අපිට උදව් කරන්න කියලා. ඒ වගේම අපි දන්නවා විශාල වැව් සහ ජලාශාස්ත්‍රික රක්ෂිත ප්‍රදේශය තියෙනවා. අපි මේ රක්ෂිත ප්‍රදේශවල ආසන්නයේ ඉන්න ජනතාව ඒකාබද්ධ කරගනිමින් අපි මේ රක්ෂිතවල පැල විසිටුවීමේ වැඩසටහන රක්ෂිත මේ තවදුරටත් සංරක්ෂණය කිරීම සඳහා ඒකත් අර මම කිව්වේ අර මිතුරු වැඩසටහන යටතේ ඒ ආසන්නෙම ඉන්න රක්ෂිත ආසන්නෙම ඉන්න කට්ටියට හෝ ගංගා ආශ්‍රිතව ඉන්න ජනතාවට පුළුවන් මේ සඳහා උදව් වෙන්න. ඒ වගේම අධිවේගී මාර්ග, අධිවේගී මාර්ග, පළාත් මාර්ග, ග්‍රාමීය මාර්ග මේ දෙපස්සේ මේ ඕන තැනක ගස් සිටවන්න අපි සියලුම ආයතන සමග සම්බන්ධීකරණය වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මේ සියල්ලම අපි සියලුම දෙනා අපි රාජ්‍ය සේවකයන්ටත් ආරාධනා කරනවා පෞද්ගලික අංශයටත් මේ උපන් දිනයට තෑග් කර විදියට හැමදාම පැලයක් හිටන්න ඌට සුබ පතන්න මේ රාජ්‍ය ආයතන වලින් ලක්ෂ 15ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. හැම අවුරුද්දෙම සමරුත් එම ලක්ෂ 15 ගානේ කීයක්ද? ඊට පස්සේ අපි විශේෂයෙන්ම ඔබ දන්නවා වතු කරේ රාජ්‍ය වතු සමාගම් වල සහ වැවිලි කර්ම අමාත්‍යාංශයට අයිති වැවිලි ශ්‍රේෂ්ඨයේ විශාල අතහැරලා දාපු බිම් තියෙනවා. ඔවුන් ඒක નિසරු බිම් නිසා අතහැරලා දාලා තියෙනවා සංවර්ධනයට විශාල මේ මුදලක් යන නිසා. අපි ඒ නිසා ඔවුන් වතු සමාගම් වල අධිකාරියත් එක්ක ගරු අමාත්‍යතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සාකච්ඡා කළා ඒ નિසරු බිම් වල ඔවුන්ටම ආධාර දෙනවා මේ වැඩසටහන ඇති විශේෂයෙන්ම නායන ප්‍රදේශවල පැල ජාති හින්දලා ඔවුන්ගේ සුරක්ෂිතතාවය ඒකේ නායාමේ තියෙන අවධානය වම කරලා පැල සිටුවීම. ඒ වගේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ හැම එකටම අයිති අපිට පැල ඕන. විශාල පැල අපිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විතරක් මේ කාර්යභාරයට අපි නිසා ජීවනෝපාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් එක්ක අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම මේ පැල විධිමත් ඒ කියන්නේ තාක්ෂණයකට අනුකූල ඊටමත් ප්‍රමිතිගත පැල තවන් නැති කිරීම සඳහා අපි එතකොට අඩු ගානේ පැල තවන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 3 බැගින් අතරකොට දහසක් වගේ අපිට පටන් ගන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධන මේ වැඩසටහන් ටික තමයි අපි මේ සමගාමීව ක්‍රියාත්මක කරන්නේ. ඒ අතරදී දැන් නිදහස් උත්සවය වගේම අද දවසේදී ආරම්භ වෙනවා අයවැයෙන් වැඩ ලක්ෂයක් මේ වැඩසටහන මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ. දැන් චිත්‍රානන්ද මහත්මයා මේ ඔබතුමාලගේ අමාත්‍යාංශය දායක වෙන අපි බොහොම කෙටියෙන් කියමුකෝ. මොනවද මේ වෙනුවෙන් ලබන දායකත්වය? අපේ අමාත්‍ය ඍජුම දායකත්වය දක්වනවා. මොකද ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික්ක ලේකම්වරු ඉන්න අපේ අමාත්‍යාංශය යටතේ. ඒ නිසා මේ වැඩසටහන වගේම අපි මේකට ලොකු මේක දායකත්වයක් දෙන්න. මොකද මේවාර දරු මුදල් ලැබෙත්නම් සල්ලි වෙන් කරේ ප්‍රාදේශීය මට්ටම සහ දිස්ත්‍රික් මට්ටමට සම්පූර්ණ මුදල් වෙන් කරේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ තුලින් ආර්ථික යටිතල පහසුකම් වගේම ජීවනෝපාය මගින් මිනිසුන්ගේ ආර්ථික නම් වල රට නිෂ්පාදනය වැඩි කිරීම සහ සේවා නියුක්තිය වැඩි කිරීම. ඒකට ඒකේ ආරමුණ කරගෙන අපි අද දවසේ පටන් ගන්නවා 8:52 දෙන සුබ මොහොතින් වැඩ ලක්ෂයක් අයවැය වැඩ ලක්ෂයක් කියන වැඩසටහන. මේකේ ලක්ෂයක් කියන වැඩසටහන ලක්ෂයකට සීමා වෙන්නේ නැහැ. ලක්ෂය කියන අවමේ. හොඳයි. හැම වසරකම ව්‍යාපෘතිය පටන් ගන්නවා. ව්‍යාපෘතිය අනිවාර්යෙන් පටන් ගත යුතුයි. ඒ යනුව ඒකෙදි අපි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ඔය ජීවනෝපාය ව්‍යාපෘතිය. මොකද ජීවනෝපාය ව්‍යාපෘතිය වලින් රටේ ගාමී නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. රටේ අවස්ථාව වැඩි කරන්න පුළුවන් නිෂ්පාදන අවස්ථා. හොඳයි. ඒ වගේම මේ බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි කතා කරමු තවත් මොහොතක හම්බ වෙලා තවත් වෙලාවක මේ පිළිබඳව දැන් උදෑසන කාලේදී බොහොම ලකලෙහි ලැහැස්ති වෙනවා අයවැයෙන් වැඩ ලක්ෂයක් මේ වැඩසටහන සජීව විකාශයක් විදිහට අපි ඔබට ගෙනෙන්නත් සූදානම්ින් ඉන්නවා. ඒ අතරදී අපි අපේ සාකච්ඡාව 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ අභිමානවත් වසර 74ක නිදහස හෙට දවසේදී සැමරෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් වැඩපිළිවෙල පිළිබඳවයි අපි අද දවසේ 7 වෙනි පැයෙන් කතා කරේ. අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ලේකම්තුමන් NHM චිත්‍රානන්ද මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ලේකම්තුමන් සෝමරත්න විධානපතිරණ මහත්මයා බොහොම ස්තුතියි. හොඳයි අපි තවත් දිනක මුණ ගැහෙමු. තවත් බොහෝ දේ කතා කරන්න තියෙන මේ ක්ෂේත්‍රයන් පිළිබඳව. එතෙක් අදට 7 වෙනි පැය මේ විදිහට අපි අවසන් කරන්න සූදානම්. යලිත් අපි මුණ ගැහෙන සූදානම් තවත් 7 වෙනි පැයකින්. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.